84,000ක් බෝසත් මහසත්වරු වූහ. ඔවුන් අනුත්තර සම්‍යක් සම්බෝධිය සෙවීමකින් කිසි දිනක අපහසුතාවයට පත් වී නැත. ප්‍රතිගමන ඒ තත්වයට පත් සියලු දෙනා සම්බෝධියෙහි ධාරණීය ලබාගෙන ඇත. ධර්මය ව්‍යක්ත ලෙස දේශනා කිරීම ඊතා කැමැත්තෙන් සිටින්නෝය. ධර්ම චක්‍රය ආපසු නොකරකිනසේ කරකවන ලද අය වූහ. ඔව්හු අසංඛ්‍ය සංඛ්‍යාත බුදුවරුන්ට පුද පූජා පැවැත්වූවෝ වූහ. තවද බුදුවරුන් ඉදිරියේම නොයෙක් කුසල් මූල රැස් කළෝ වූහ. ඔව්හු බුදුවරුන්ගේ ප්‍රසාදයට ලක් වූවෝ වූහ. මෛත්‍රිය පුරුදු කර ඇති අතර බුද්ධ විඥාණයට ඇතුළු වීමට හොඳ සුදුස්සෝ වූහ. බුදුන්ගේ මහා විඥාණයට ගැඹුරින් ඇතුල්ව සසර තෙර කරා ලං වූවෝ වූහ. ඔවුන්ගේ කීර්තිය අනන්තා පරිමාණ ලෝකවල පැතිර ගොස් තිබූ අතර ඔවුහු අනන්ත සිය දහස් සතුන් සසරින් ගලවා ගැනීමට හැකි වූවෝ වූහ. ඔවුන්ගේ නම් පිළිවෙලින් මෙසේය. කුමාර බුහුත මංජුශ්‍රී, අවලෝකිතේශ්වර, මහා ස්ථාම ප්‍රාප්ත, සර්වාර්ථ නාම, නිත්‍යෝදු යුක්ත, අනිශිප්ත ධූර, රත්නපාණී බහිශ්‍යශාරාග, ප්‍රධාන ශූර, රත්නචන්ද්‍ර, රත්නප්‍රභා, පූර්ණචන්ද්‍ර, මහා වික්‍රමින්, ත්‍රිලෝක වික්‍රමින්, අනන්ත වික්‍රමින්, මහා ප්‍රතිහාන, සත්ත සමිතාභයුක්ත, ධරණීධර, අක්ෂයමති, පද්මශ්‍රී, නක්ෂත්‍ර රාග, බෝසත් මහසත්ව, මෛත්‍රිය, බෝසත් මහසත් සිංහ ආදී වූ බෝසතුන් 84,000ක් විය. බෝසතුන් 84,000ක් විය. කුමාර භූත මංජුශ්‍රී, අවලෝකීතේශ්වර, ඒ කට්ටිය අනන්ත සිය දහස් සතුන් සසරෙන් මුදා ගැනීමට හැකි වූවෝ වූහ කියලා කියනවා. ඒ කට්ටියන්ට ඒ කට්ටියගේ යුගයක් ආරම්භ වෙනවා. මම මේ 180 ආරම්භ කරන්නේ මහායාන සූත්‍රය සක්‍රිය වෙනවයි කියවේ. නමුත් ඒක කාටවත් ඇහෙන්නේ නැති වෙන්නේ. කට්ටියට බගාපත්ත කියනවා මේක මහායාන සූත්‍රය කියලා. 180 මහායාන සූත්‍රය කියලා. ඒක දරා පිළිපද ගතපු එකක් ඕක කිය. උඹලාට ඕක නිවන් දොරටුව වෙනවා කියලා. මේ සූත්‍රයේ පැත්තේ ඉඳගෙන කතා කරන බවක් පහත් ආශාවන් තියෙන, සීලයක් නැති, විනයක් නැති යක්ෂයින්ට, කාමාතුරයින්ට මේ ධර්ම දොරටුව පිරිනැමෙනව වෙයි. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයක් ඇතුව දකින්න කැමති සියලු සත්වයින්ට ප්‍රිය වූ ශරීරයක් නැති හේයින් මේ යක්ෂයෝ ප්‍රේතයෝ මේ ධර්ම දොරටුව පරිහානියට පත් කර. මේ පරිහානියට පත් වන බව දන්න අනුත්තර සම්‍යක් සම්බෝධිය නොහොත් මහා බෝධිසත්ව අවලෝකීතේශ්වර ශ්‍රාවකයාට වැඩිය මහා ශ්‍රාවකය හොයන, සතර ශ්‍රාවකීන්ට වැඩිය සම්බෝධියේ මහා ශ්‍රාවකය හොයන, සම්බෝධියේ මහා ශ්‍රාවකයා කුමාර ධර්ම මංජුශ්‍රී වේ. මේ වැඩසටහන මෙහෙවන්නේ ඔහු වේ. ඔහු සම්බෝධියෙහි අග්‍ර ශ්‍රාවක වේ. කිසි දින ධර්මයෙන් තොර ජීවිතයක් ඔහු ජන්මයෙන් ජන්මය නොලබා ගිහිල්ලා නැති වේ. ධර්මයට ඉපදිච්ච කෙනෙක් වේ. කුමාර ධර්ම මංජුශ්‍රී කියලා කියන්නේ ඔහුට වේ. වර්තමාන නාමය රසික වේ. 180 නිර්මාතෘ ලස්සන වැඩක් කරලා පෙන්නන ලෝකෙට. බෝධිසත්ව යුගයක් ලෝකෙට පෙන්නන. මහා බෝධිසත්ව අවලෝකීතේශ්වර බෝධිසත්ව බොරු දහස් ලක්ෂ නයුත ගණන් එකතු වෙලා හෙව්වත් හොයාගන්න දුර්ලභම
බෝධිසත්වයෝ අවලෝකීතේශ්වර වෙනවා. Tamante පදවිය ගන්න තියනවා නම් අනන්ත ගුණ සහිත එකක් කියලා සියලු බෝසත්තුරු දන්න. ඔහු සමග නිතරම 84000ක් මහ බෝසත්තුරුන් සිටිනවා කියලා කියන. සම්බෝධිය සමග 84000ක් මහ බෝසත්තුරුන් සිටිනවා කියලා කියන. ඒ වගේම අනුත්තර තථාගත සම්්‍යක් සම්බුද්ධත්වයේ සමග සතර ශ්‍රාවකීන් දෙව් මිනිසුන් ශ්‍රමණ බ්‍රාහ්මණයින් කින්නර මහෝරග പ്രേත නිර්පිසාච අසුරයින් පවා දේව බ්‍රහ්ම ඒ වගේම 84000ක් මහ බෝධිසත්වත් එකතු කරගන්න පුළුවන් කෙනෙක් තථාගත අනුත්තර සම්්‍යක් සම්බුද්ධත්වය උරුම කරගත්ත කෙනා වෙයි. එතෙන්ට දෙවනි වෙන බෝධිසත්වය අවලෝකීතේශ්වර වෙයි. අවලෝකීතේශ්වරයන් ආවොත් සතර ශ්‍රාවකීන්ට නිකන් වීසි කළා දානවා නිවන් දොරටුව. ඔන්න තරම් සරලයි කියලා කියනවා. මේ මහ බෝධිසත්ව අවලෝකීතේශ්වරයන්ගේ තියෙන මහ කරුණාව වෙයි. වීසි කල්ලි ඉවරලා මේක අතපත ගාන මිනිස්සු දිහා බලාගෙන උඹට අග්‍ර ශ්‍රාවක කියලා කියනවා, උඹට වීරියේ ශ්‍රාවක කියලා කියනවා, එක එකාට පට්ටන් දිදී බලාගෙන මුන් කොහෙද යන්නේ කියලා බලන්න. බුදුන්ගේ අධිකාරිය රඳා පවත්වා ගන්න පුළුවන්ද කියලා වාදනය අනුවාදනය කරලා කියන. වාදනය අනුවාදනය කරලා කියන. තථාගත ධර්මයේ වාදනය වෙන. අනුවාදනය කරන්න පුළුවන් අවයවර්තීන්ට පමණක් වෙයි. යලි සසරට නොපෙමිණෙන තත්ත්වයේ සිටින බෝධිසත්වයින්ට පමණක් අනුවාදනය කිරීමට අවසර තියෙනවා. බුදුන්ගේ තථාගත ධර්මය දරා පිළිපැද ගොස් බෝධිසත්වෙක් වෙන්න ප්‍රාර්ථනා කරන කට්ටියන්ට මේ යුගය විශේෂ යුගයක් වෙනවා. හීන යානිකින් වහවහ යොසිලුව මේ ධර්මයේ පැත්තට යොමු විය යුතුයි. ඔගොල්ලන්ගේ ප්‍රාතිහාර බුදුන්ගේ අනුහස් ඉතුරු වෙලා තිබුණේ 2020ට පෙර වෙයි. 2020න් පසු ආරම්භ වන්නා වූ යුගය බෝධිසත්ව යුගයක් කියලා චූටි මම කිව්වා වෙනවා. මම චූටි නිසා කට්ටිය ඇහුවේ නැති වෙයි. මම චූටි නිසා කට්ටිය මට භක්ති සම්පන්න වුණේ නැති වෙයි. මම බුදුන්ගේ අනුවාදනලාභියෙක් වෙයි. බුදුන් වයන පද මටත් වයන්න පුළුවන් හැකියාව තියෙනවා. නමුත් මම මූසිලෙක් වක්කත් ගුත්තිලෙක්වත් වෙන්න යන කෙනෙක් නොවේ. ඒ මහා බෝධිසත්ව අවලෝකීතේශ්වර ගුණ වේ. එහෙම වෙන්න පුළුවන් ද මොකෙක් හරි වෙන්න එපා. එහෙම වක්කත් වෙන්නේ නැtei කියලා කියනවා. දෙපැත්තකින් එක පැත්තකට කොහයට ඔක්කක් ගන්න බැරි විශ්ව දොරටුවේ අර්ථය දන්න මට මෙලොව පරලොව සියලු විෂයන් වල අර්ථය දන්න මට මම ගණන් හැදිය නොහැකි ගණනක් ආකාරයට පෙන්වනව හැරුණකොට මම මෙහෙමයි කියලා පෙන්වන්න බැරි බෝධිසත්වයෝ අවලෝකීතේශ්වර වේ. නමුත් උප්පත්තිය මනුස්ස වේ. මොහු කරන විකුම බලාගන්නේ කියලා කියනවා රටටම. සූත්‍රයෙන් බෝධිසත්වයින්ගේ නම් වලින් පිළිවෙලින් ආරම්භ වන්නා වූ මංජුශ්‍රී බෝධිසත්වයෝ මේ දහම ලියා ගන්න. මේ දහමේ විකුම කරන්න. මේ දහම අන් අයට සමාදන් කරවන්න තරම් දක්ෂයෙක් මේ ලෝකේ තවත් නැහැ කියලා කියනවා. අන්න ඔහු අග්‍ර ශ්‍රාවක වේ. සම්බෝධි අග්‍ර ශ්‍රාවක. හරියටම දරා පිළිවෙත් පිළිපද එන කට්ටිය වෙන්නේ. අනන්ත බුදුවරුන්ට පූජෝපහාර දක්වපු කට්ටිය වෙන්නේ. අනන්ත බෙලි කපලා බුදුවරුන්ට වීසි කරපු කට්ටිය වෙන්නේ. හම්බ වුණොත් ඒ දේවල් කරන්න පුළුවන් කට්ටිය වෙනවා. තථාගත කියලා කියන්නේ සත්‍යක් වන නිසා වෙන්නේ. ඒ සත්‍යයට සම වෙන්න උත්සාහ කරන බෝසත්වරු තමන්ගේ ශරීරයෙන් පුද පූජා පවත්වන ලෝතුරා බුදුරු මුණ ගැහුණා. ගිනි දල්වාගෙන පුද පූජා පවත්වන ලෝතුරා බුදුරු මුණ ගැහුණොත් සද්ධර්ම පුණ්ඩික සූත්‍රය ශ්‍රවණය කරන තැනක සිටියොත් වර්තමාන භික්ෂු භික්ෂුණීන් උපාසක උපාසිකාවන් සහ සමාජ නානා ප්‍රකාර තරාතිරම් වල සිටින
යක්ෂ ප්‍රේත කුම්භාණ්ඩ නිරපිසාච নানা ආකාර සත්වයන් ඇසුරු කරගත් මිනිස්සෙයින්ට තථාගතවරු මුණ ගැහෙන්න අවශ්‍ය නම් ප්‍රාර්ථනා කරන්න වෙනවා. මේ සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රයේ ප්‍රාතිහාර බලයන් මටත් දකින්න අවශ්‍යයි දිනක. මටත් ඒ බුදුන් ගාව වාඩි වෙලා ඉන්න තියෙනවා නම් කියලා මහා ප්‍රාර්ථනාවන් කුසල් මූලයන් මෙහි ඉඳන් පැතුම් ඉටු කරගෙන ගියොත් බුදුවරයෙකුගේ පාමුල මේ සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය දැකීමට වාසනාව තියෙනවා. අපි දැකලා ආපු කට්ටිය වෙයි. අපිට සූත්‍රයේ තියෙනවා නම් අනුවාදනය කිරීමට හැකියාව තියෙනවා. හීනයානිකයට ඒ වගේම ලෝකේ තියෙන සියලු ධර්ම ග්‍රන්ථවලට වීසි කරපු දොරටුවක් 180 වෙයි. මේ 180 අතට දීලා ඒකට උපමා රූපක හේතුඵල මහත් ධර්ම ස්කන්ධයන් දේශනා කරනවා වෙන. ඒවා කනකට ගත්ත මිනිස්සු ඉන්නවද? නැත්තම් නැසුණු මිනිස්සු ඉන්නවද කියලා බලා ගන්න වර්තමානයේ හැකියාවක් තියෙන. වර්තමානයේ හැකියාවක් තියෙන. සීලයෙන්, ගුණයෙන්, විනයෙන් පරිපූර්ණ නැති මිනිස්සු අග්‍ර ශාවකල වෙන්නේ නැති වෙයි. මේක කෙලින්ම බෝධිසත්ව යුගයක් ආරම්භ කරන්න තියෙන වෙලාවක් වෙනවා. රහතුන්ට වැඩිය ගුණ සම්පන්න භාවයෙන් යුතු දෙවි මිනිසුන් ඉස්සරහට පහළ වෙනවා. මහා නායකයින් ඉස්සරහට පහළ වෙනවා. මහා ප්‍රඥාවන්තයින් ඉස්සරහට පහළ වෙනවා. අපේ ලංකාවෙත් ඉලොන් මාක්ස්ලා, බිල් ගේට්ස්ලා වැනි කට්ටිය ඉස්සරහට පහළ වෙනවා. ඥාණයෙන් යුතු පුද්ගලයෝ ධර්ම දොරටුවත් එක්ක තිරසනුන් පහළ වෙන්නේ නැති වෙනවා. ඉස්සරහට අපාගාමී සත්වයින්ට මහ පොළොවට එන්න අවසර නැති වෙයි. මහා බෝධිසත්වවලෝකීතේ ශ්‍රී සෙල්ලම වහන්නේ නිරේ ద్వාරයේ වෙයි. වසවර්ති මාරයට කරක කියා ගන්න දෙයක් නැතුණෙන් පස්සේ නිරේ දොර වැහුවෙන් පස්සේ ඌටත් සිද්ධ වෙන්නේ කුස්ම උඩටත් පහළටත් නැති තැනකින් මිනිස්සු අනාත්ම කිරීම වෙයි. මුළු ලෝකෙම ලොක් වෙන මහා බෝධිසත්වවලෝකීතේශ්වර කතා කරන්න ගත්තයින් පස්සේ මේ ධර්මය රට පුරා ගෙනියන්න කියලා මම ආයාචනා කරාවේ. ධර්ම දොරටුවෙන් මගේ ශක්තිය බලය ප්‍රාතිහාර්ය පෙන්වා අවසන් වෙලා ගෙනියන්නේ කියලා කියප එකක් වෙයි. මේ දහම් දොරටුව කෑමකට කට්ටිය තියාගත්ත වෙයි. විනයක් නැති මිනිස්සු අතේ තියාගත්ත වෙයි. සීලයක් නැති මිනිස්සු අතේ තියාගත්ත වෙයි. අනික් කට්ටිය දිහා බැලුවන් පස්සේ ඒ කට්ටියන්ටත් ඕන සීලය විනය කඩාගෙන ජීවත් වෙන්නේ කියලා කිව්වා. ඔවුන්ටත් ඕන ඒකයි කියලා කිව්වා. ඒ වුණාට අනුවාදනය කරන කෙනා අනුවාදනය කරන්නේ තථාගත ධර්මයේ වෙන. ඒකට ගරු කරලා මම සියලු දෙනා නිදහස් කරමි. ආර්ය ශ්‍රාවක සමූහයා කියන සියලු දෙනා නිදහස් කරමි. නමුත් මම කියනවා මගේ හඬ ඇහුවොත් ඔවුන් අනිවාර්යයෙන්ම තමන්ගේ ඉස්සරහින් තියෙන නිවන් කෙත අස්වද්දා ගන්න යුතුයි කියලා. ගත යුතුයි කියලා. ගත්තේ නැත්නම් ඔවුන්ට මහා ප්‍රවාහය මගින් ඒක බලහත්කාරයෙන් පෙන්වනු ලැබේ කියලා. මහා ප්‍රවාහය මගින් බලහත්කාරයෙන් පෙන්වනු ලැබේ. ජීවත් වෙලා හිටියොත් නිර්වාණ ධාතුව දැකලා අනිවාර්යයෙන්ම මේ සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රයට සද්ධා සම්පන්න විය යුතුය වේ. ඒකාන්ත වේ. ධර්ම දොරටුව මගේ වේ. ධර්ම මුද්‍රාව මගේ වේ. සියලු ලෝක සත්‍ය මුද්‍රාවේ හිමිකරුට අයිති වේ. මම ලෝකෙට ඵලයගෙන දෙන්න ආපු කෙනා වේ. සියලු ලෝක සත්‍ය දුකෙන් මුදා ගන්න සතර අපායට නොවැටෙන්න මග බලා ගන්න පහළ වෙච්ච කෙනා වේ. බුදුන්ගේ අධිකාරිය කොහොමද දරාගන්නේ? කොහොමද බුදුන්ට භක්ති සම්පන්නව දිගට ඒ ශ්‍රවණය කරගෙන ඉන්නේ කියලා බලා ගන්න ලස්සන කතාවක් ගෞතම බුදුහාමුදුරුවෝ
සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රයේ දෙවනි ඛණ්ඩයේදී දේශනා කර තුච්ච නීච බල ඇති 5000ක් ඉතුරු වෙද්දී අනිත් ඔක්කොම නැගිටලා ගියා කියලා කියන. බුදුන්ගේ අධිකාරියෙන් මිදලා ගියා කියලා කියන. ඒ වගේම තව දෙයක් කියන්න තියෙනවා. ඔය 180ට ආවයි කියන සාරිපුත්‍ර අග්‍ර ශ්‍රාවක. අග්‍ර ශ්‍රාවක ඇහුවාන් පස්සේ සාරිපුත්‍ර වගේ තමයි මතක් වෙන්නේ. තව ඔහුට යන්න තියෙන දුර මම මෙහි ඉඳන් කිය. මට මෙහි ඉඳන් කීමට හැකියාව තියෙනවා. මගෙත් එක්ක ඇසුරු කරන එක කොයිදයි ඌ බලාපොරොත්තු වෙන পদවිය ලැබෙන්නේ කියලා. තව 20 කෝටියක් සම්බුදුවරුන්ගේ පාපවලට ගිහිල්ලා මේ වගේ අකාර විකාර වලට අච්චාරු වලට අහුවෙලා හරියට ධර්මයේ තේරෙන්නේ නැතුව තැන් වල ගිහිල්ලා ඒ සම්බෝධි ඥානය හොයාගන්න බැරුව නිකම් මෙරලා යන මිනිහෙක් වෙන. තව සම්බුදුවරු 20 කෝටියක් පාමුල. ඊට පස්සේ ලෞතුරා බුදුවරයෙකුගේ අග්‍ර ශ්‍රාවක වීමට ඔහුට වාසනාව තියෙනවා. සාවධානයෙන් ඇහුම් කන් දෙන කට්ටිය භක්ති සම්පන්න කට්ටිය විතරක් මගේ ගාව නතර වුණාට කමක් නැති වෙයි. කිසිදු භක්තියක් නැති, සීලයක් නැති, විනයක් නැති වචනය කෙලින් තබා ගන්න බැරි මිනිස්සු 180 කියන සංකේතයක්වත් නොගත්තට කමක් නැති වෙයි. තමුන්ට දහම් දේශනා කරන්න තියෙනවා නම් කොහෙන් හෝ දහම් දේශනා කරගෙන ආපහු ධ්‍යාන්තය පෙන්විය යුතු වෙනවා. මම නිවන් දොරටුව ගත්තේ තවත් කෙනෙකුට ගන්න තියලා නොවේ. මම සම්බුද්ධත්වයට පත් උනේ තවත් කෙනෙකුට නැගිටින්න තියලා නොවේ. ඒක දැකලා නැගිටින්න පුළුවන් වෙන්නේ එක්කෙනෙකුට පමණක් වෙනවා. අන්න ඒකට සම්බුද්ධත්වය කියලා කියනවා. එවන් උතුම් සම්බුද්ධත්වයකට හානි වෙන බව මම දන්නෝ වෙන. හේතුව මගේ ශරීරය මහ පුරුෂ ලක්ෂණයෙන් යුතු නොවන නිසා මිනිස්සු මට නිගහ දෙනවා, අපහාස කරන බව මම දන්නෝ වෙන. බුදුන් හැටියට පෙන්නුවේ මමයි 180 වෙන. මගේ 180 වෙන. ඒ පෙන්නුවේ මමයි කියලා දැනගත යුතු වෙන. 180 කියන්නේ මට වෙන. මම කියන්නේ 180 වෙන. ඔක සමාජයට දායාද කරේ මේ කට වෙන. මේ කටට භක්ති සම්පන්න නොවන කිසිවෙකු ගෙන් 180 අහන්න එපා කියලා කියන. භක්ති සම්පන්න නොවන භික්ෂුව සහ සතර ශ්‍රාවකයෝ ගැන අපි පොඩි විග්‍රහයක් අහමුයි කියලා කියන. පාරිපුත්‍රය, ඔබ සියලු දෙනා එකම මනසකින් බුදුන්ගේ වචන විශ්වාස කර පිළිගත යුතුය. බුදුන්ගේ වචනය හිස් හෝ බොරු හෝ නොවේ. වෙනත් යානා නැත. ඇත්තේ බුද්ධ යානය පමණි. එම අවස්ථාවේදී තථාගතයාණෝ එහි තේරුම ගාථාවකින් අදහස් කර මෙසේ කියන්නේය. උඩගු කමින් අහංකාර කමින් යුතුව භික්ෂු භික්ෂුණීන් සිටීද තමන් උතුම් යයි සිතන උපාසකයන්ද භක්තිය ටිකෙන් ටික අඩුවෙමින් සිටින උපාසිකාවන්ද සිටින්නේද සතර ශ්‍රාවකයන් අතුරින් 5000ක් පමණය. තමන්ගේ වැරදි දැකීමට නොහැකි වූ ශ්‍රීලයෙන් පිරිහුණු තමන්ගේ අඩුපාඩුකම් වසාගෙන වෙනස් වීමට අකමැත්තෙන් සිටි බුද්ධියෙන් හීන වූ මෙම පිරිස කවටකම් හා විහිළු කරමින් ඒ දහම් සභාවෙන් පිටව ගියහ. බුදුන්ගේ මුහුණ ඉදිරියේම බුදුන්ගේ අධිකාරීත්වයෙන් ඉවත්ව ගියහ. ඔවුන් තුච්ච ශුන්‍ය හා නීච බල ඇති අය වූ අතර සද්ධර්මය ලබා ගැනීමට හැකියාවක් තිබුණාය නොවේ. මෙම දහම් සභාව හරසුන් අතුහා කොළවලින් නිදහස්ය. දහම් සභාවේ නැවතී සිටින්නෝ එඩිතර හා සත්‍ය ලෙස සිත සාදාගත් අයයි. පාරිපුත්‍රය, සාවධාන වසන්න. සද්ධර්මය බුදුන් විසින් අවබෝධ කොටගෙන නොයෙක් උපාය කෞශල්‍ය පෙන්වා සියලු සතුන්ගේ යහපත සඳහා දේශනා කරනු ලැබුවේය. සියලු සතුන්ගේ මනස් තුල ඇතිවන සිතුවිලි, ඔවුන් ගමනෙහි යෙදුන සියලු මාපත්, ඔවුන් තුල පවතින නොයෙක් ආශාවන්ගේ ස්වභාවය හා
ඔවුන්ගේ පෙර භවයන්හි කරන ලද කුසල් අකුසල් සියල්ල බුදුන් වහන්සේට විද්‍යමාන වේ. නොයෙක් උපමා නිදර්ශන ප්‍රස්ථා යොදාගෙන උපාය කෞශල්‍ය යොදවා ධර්මය දේශනා කොට සියලු සත්වයින් ප්‍රමුදිත කරති. සමහර විට උපදේශන සූත්‍ර ගාථා හා පෙර භවයන් හා සිත්තීන් පිළිබඳ පෙර නොවැසූ විරල කතා මා විසින් ගෙනහැර දක්වනු ලබන්නේය. අනෙක් වේලාවේදී හේතුඵල වාදයට නොයෙක් උපමා නිදර්ශන ගාථා ඛණ්ඩ මගින් දේශනා කරන්නේය. ස්වල්ප ධර්ම කොටසක් ඇසීමෙන් සතුටු වන උපතින් හා මරණින් බැඳී පුදුමාකාර ධර්මය දේශනා කිරීමට ජාති ජරා මරණ සංඛ්‍යාත භාවයෙහි ඉටුව වෙසෙමින් අපහසු වූ අයට අනේක විද දුකින් පෙළෙමින් වුවද අප්‍රමාණ බුදුවරුන් හමුවේ ගැඹුරු ධර්මයෙහි ආශ්චර්යමත් ප්‍රතිපත්ති මාර්ගය අනුව නොයන්නවුන් හට බුදුන් වහන්සේගේ ප්‍රඥාවට පිවිසීමට උනන්දු කරවීම සඳහා මම නිර්වාණය ගැන දේශනා කරමි. ඔබ සියල්ලෝම නියත වශයෙන් බුද්ධත්වයට පතුවේ යයි මම කිසි දිනක නොකීවෙමි. මා ඒ කරුණ ගැන කිසි දිනක දේශනා නොකළේ ඊට කාලය නොපැමිණ නිසාය. නමුත් දැන් එයට නියමිත වේලාවය. මහා යානය ගැන ප්‍රකාශ කිරීමට සුදුසු වේලාවය. භවගාමී සියලු සතුවයින්ට සුදුසු වන ලෙස මාගේ ධර්මය අංග 9කින් දේශනා කළෙමි. මාගේ මූලික අරමුණ වන්නේ ඔවුන් මහායානය දෙසට ගෙන යාමයි. ඒ හේතුව නිසාම මම මෙම සූත්‍රය දේශනා කළෙමි. ඊතා පිරිසිදු මනසක් ඇති බුදුන්ගේ පුත්‍රයන් සිටින්නේද? ඔවුන් තියුණු බුද්ධි මහිමයකින් යුක්ත වූයේද? ධර්ම ප්‍රතිපදාව මුදුනින් පිළිගත්තේද? අප්‍රමාණ බුදුවරුන් යටතේ දේශනා කර ඇති ආකාරයට ආශ්චර්ය වූ මාර්ගයේ එළඹියේද? එම බුද්ධ පුත්‍රයන් සඳහා මම මේ මහායාන සූත්‍රය දේශනා කරමි. ඔවුන් අනාගතයේදී බුද්ධත්වයට පත්වන බවට මම අනාගත විවරණයද පවසමි. හේතුව නම් ඔවුහු හද පත්ලෙන්ම බුදුන් ගැන සිතමින් පිරිසිදු සීලය දරාගෙන ආරක්ෂා කර පුරුදු කරති. ඔවුන් නිසකින්ම බුද්ධත්වයට පත්වන බව සහතික වන්නෙමි. මෙවදන් නැසීමෙන් පසු ඔවුන්ගේ සතුටු ප්‍රමෝදයයි මහත්ය. බුදුහු ඔවුන්ගේ සිතුවිලි සහ ක්‍රියා සියල්ල දනිති. එහෙයින් ඔවුන්ට මහායාන සූත්‍රය දේශනා කරන ලදී. මෙම සද්ධර්මය දේශනා කරන විට නික්ලේශී ශ්‍රාවකයින් හෝ බෝසත්වරු හෝ අසා සිටිත් නම් එක් ගාථාවක් වුවද ශ්‍රවණය කිරීමෙන් ඔවුන් සියලු දෙනා බුද්ධත්වයට පත්වීම පිළිබඳව කිසිදු සැකයක් ඇති නොවන්නේය. දස දිසාවේ පවතින බුද්ධක්ෂේත්‍රවල ඇත්තේ එකම යානයක් පමණි. යාන දෙකක් හෝ තුනක් නැත. එසේ වුවද වෙනසකට ඇත්තේ බුදුවරු ලොව පහළවන්නේ මේ යථාර්ථය වූ එකම ධර්මය දේශනා කිරීම සඳහාය. අනෙක් යාන දෙක සත්‍යයක් වේ. කිසි දිනක උන්වහන්සේලා සතුපයින් සසර තෙරෙන් එතෙර කිරීමට හීන යානයේ යොදා නොගනිති. බුදුන් විසින් පුරුදු පුහුණු කරනු ලැබුවේ මහායානයයි. උන්වහන්සේලා අවබෝධ කරගත් ධර්මය අනුව ලැබගත් සමාධියෙහි හා ප්‍රඥාවෙහි බලය යොදා ගනුවේ සතුවයන්ට විමුක්තිය ගෙනදීම සඳහාය. මෙහෙම විමුක්තිය ගෙනල්ලා දෙන්න පුළුවන් බෝසත්තුරු තමයි මුලින්ම ඕගොල්ලන් ශ්‍රවණය කරේ. අපි හැමදාම පටන් ගන්නෙ එතනින් වෙනවා. කුමාර භූත මංජුශ්‍රී අවලෝකීතේශ්වර දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් යුතු කවුරු හරි මුණ ගැහෙන්න පුළුවන් නම් ගිහිල්ලා මුණ ගැහිලා අහන්න මේ වගේ වදන් තියෙනවද කියලා. ඒ කට්ටියගේ ගාව. නැත්තම් එන්න මෙහාට. අපි ලියා දෙනවා සියලු ධර්මස්කන්ධය ලෝකෙට. ධර්මය වික්ත ලෙස දේශනා කිරීමට
ඊතා කැමැත්තෙන් සිටින්නෝය කියලා කියන. ධර්ම චක්‍රය ආපසු නොපෙරළෙනසේ කර කවන ලැබූ අය වූහ කියලා කියනවා. අදත් කරන්නේ ඒක වෙයි. මේ වර්තමාන સિદ્ધාන්තය මට අනාගතයටත් දැකීමට හැකියාව තියෙනවා. අතීතයටත් දැකීමට හැකියාව තියෙනවා. හේතුව සූත්‍ර ප්‍රකාරව ලෞතර බුදුරු බව ගමන් ගියේ ජන්ම උප්පත්ති ගැන කිව්වේ මෙන්න මේ සූත්‍රය හරියට තේරිලා දරා පිළිපැදලා සතර ශ්‍රාවකයන් කොහොමද හදන්නේ? සතර ශ්‍රාවකින්ට කුමක්ද දී යුතු වෙන්නේ? තනියෙන් ඈතර වෙන්න අවශ්‍ය කට්ටියන්ට මොකද්ද විය යුතු වෙන්නේ? බුදුවරු නැති සමයක සූත්‍රය පමණක් තිබීම ප්‍රමාණවත් වෙනවනේ. ඔවුන් ඉල්ලන්නේ පසේයි තියෙන්නේ. ඔවුන් පසේ බුදුවරු වෙනවනේ. ඒ වගේම මහා යානය උරුම කරගන්න පුළුවන් බුදුන්ගේ මහා පුත්‍රී ගේ ප්‍රධානිය තමයි මේ සියල්ල සිදු කරවන්නේ. මේ කට කතා කරවන්නේ බුදුන්ගේ මහා පුත්‍රයින්ගේ ප්‍රධානිය මන්දිසී බෝධිසත්වයෙ. ඔහු සිටිනවා නම් මට ගාතාව පැටලෙන්නේ නැතුව පිට වෙයි. වෙන කට්ටිය සිටිනවා නම් එවුන්ට හීන යානෙට පිළිතුරු දෙන්නත් වෙනවා. එවුන්ගේ අනියම් සම්බන්ධතාවයන් පවත්වා ගන්න එකටත් ලෝය කෙනෙක් වෙන්න වෙනවා. මේ වගේ ප්‍රශ්න තුච්ච නීච එවුන් එක්ක මේක කරගෙන යන්න බැරි වෙනවා. බුදුන්ට ගුණ සම්පන්නව සිල් සම්පන්නව කැමති කෙනෙක් දින කහපල්ලා කියලා කියන්න සිද්ධ වෙනවා. මේ කියන කතාව තේරුම් ගන්න වර්තමාන සාරිපුත්‍රී කියන කෙනාට යන්න තියෙන දුර මම පෙන්නුවා වෙනවා. මම ඉස්සරහට ගණන් ඇතුව පෙන්නනවා වෙනවා. දින 28 පරිපූර්ණ කරගෙන යම් කිසි කෙනෙක් එනවනම් 14 වෙනි සූත්‍රය දරා පිළිපැද ඔහු නිවන් දොරටුව විවෘත කළ යුතු වෙනවා සාක්ෂියට. එදාට විවෘත කරන්න තියෙන්නේ වර්තමාන දෙයන්තය වෙනවා. අනන්තය දර්ශනය කෙරෙව්වේ ඒකෙන් වෙනවා. එහි සරල මුද්‍රාව 180 වෙනවා. සියලු ගණන් හැදෙන්නෙත් අවසන් වෙන්නෙත් මෙතනින්ග කියලා කිව්වන් පස්සේ ඒකට එකත් පස වෙලා සද්දා සම්පන්න වෙලා කියන දේවල් අහගෙන ඉන්න පුළුවන් මිනිස්සු විතරක් මාත් එක්ක නතර වුණාට කමක් නැති වෙනවා. අන්න සියලු කට්ටිය පහත් මිනිස්සු වෙනවා. ඔවුන් ගිහිල්ලා සම්බුද්ධත්වය හොයනවා, බුදු වෙන්න හොයනවා. නමුත් සියල්ල කර අවසන් කර අසංඛ්‍යාතයේ විශ්ව දොරටුව තබා අවසන් වෙනවා. විශ්ව දොරටුව මේ සියල්ලෙහි අර්ථය විශ්ව දොරටුව. ඔහු අවලෝකීතේශ්වර වෙනවා. වෙන්න පුළුවන් නම් බෝධිසත්වයෝ ඒ අවලෝකීතේශ්වර වෙනවා. ඔහු අනුත්තර සම්‍යක් සම්බුද්ධත්වයේ වෙනවා. තථාගත සම්‍යක් සම්බුද්ධත්වයට දෙවෙනි වේතිරේක බෝධිසත්වයෝ වෙන්න සියලු දෙනා සිත් පහල කරගනිත්වා කියලා කියනවා. පැත්තකට වෙච්ච කට්ටිය ගැන කනගාටු වෙන්න එපා කියලා කියනවා. අවලෝකීතේශ්වර ආශිර්වාදයෙන් පිට වෙමු කියලා කියනවා. සම්පූර්ණ 180 මූල ධර්මය මේ මහ බෝධිසත්ව අවලෝකීතේශ්වර වෙනවා. අවලෝකිතේශ්වර බෝසතුන් මහා ප්‍රඥාවෙන් යුක්ත වූද, කරුණාවේ බැල්ම ඇත්තා වූද, සත්‍ය වූ බැල්ම ඇත්තා වූද, සිත් කළු මුහුණක් සහ පිරිසිදු ඇස් ඇති ඔහු දෙස අපි ගෞරවයෙන් නිතරම බලා සිටින්නෙමු. ඔහු පිරිසිදු ආලෝකයෙන් අඳුර දුරු කරන්නා වූ සූර්යා නැමැති ප්‍රඥාවෙන්ද වාත වේගයන් හා ගිනිදැල් වලින් සිදුවන අවාසනාවන් දුරු කරමින් සියලු ලෝකයාට දීප්තිය හා ආලෝකය ගෙන දේ. මෛත්‍රී ගුණයෙන් බැබලෙන යහපත් ගුණාංගයන්ගෙන් යුතු සීලයෙන් යුක්ත ඔහු විදුලි සැරයක් මෙනි. කරුණාවෙන් පිරුණු සිත මහා බලාකුලක් මෙනි. ඔහු අමා බිඳුමෙන් ධර්මවැසි වසවන්නේය. ලෞකික ආශාවන් විනාශ කර දමන්නේය. ලෞකික ආශාවන් නැමැති ගිනිදැල් නිවා දමන්නේය. රජු නීතිය ක්‍රියාත්මක කර නඩු පවරා දඬුවම් දීම සඳහා හමුදාවක් පුර සිටියෝද අවලෝකිතේශ්වර බෝසතුන්ගේ බලයෙන් ඒ සියලු දඬුවම් වද වේදනාවන්ගෙන් මිදෙන්නේය. අවලෝකිතේශ්වර බෝසතුන්ගේ පුදුමාකාර ශබ්දයන් බ්‍රාහ්මණයන්ගේ ශබ්දයද මුහුදු රැල්ලේ ශබ්දයද මෙන්
ලෝකයේ සෑම තැනටම පැතිරෙන්නේය. ඒ නිසා ඔහු ගැන නිතරම සිතිය යුතුය. සිතුවිල්ලෙන් සිතුවිල්ලට සැකයක් ඇති නොකරගෙන අවලෝකිතේශ්වර බෝසතුන් ගැන සිතිය යුතුය. හේතුව නම් මරණයේ වේදනාවෙන් සිටින අයෙකුට වුවද ඔහු උදව් කරන්නේ මුනිවරයෙකු ලෙසිනි. මේ සියලු ප්‍රතිඵලයන් සලකා බලා මෛත්‍රී සිතින් සියලු සතුන් වෙත බලා මහා සාගරය වැනි ඔහුගේ ආශිර්වාදයන් නිසා ඔබ හිස පහත් කර අවලෝකිතේශ්වර බෝසතුන්ට නමස්කාර කළ යුතුය. මෙම අවස්ථාවේදී ධරණීධර බෝසත් තෙමේ ක්ෂණයකින් සිය අසුනෙන් නැගී සිට බුදුන් වෙතට ගොස් මෙසේ පවසන්නේය. තථාගතයන්ණනි, සත්වයින් අවලෝකිතේශ්වර බෝධිසත්වයන් පිළිබඳව ඔහුගේ නිදහස් ඊර්ති ප්‍රාතිහාර්ය බලයද විශ්වයේ සෑම තැනක් සඳහා වූ දොරටුවල පෙනී සිටීම ආදී මහත් ඵලයන් මෙම පරිච්ඡේදය කියවා ගනුයේ නම් ලබන සම්පත් සුළුපටු නොවන්නේය. බුදුන් වහන්සේගේ විශ්ව දොරටුව නැමැති මෙම පරිච්ඡේදය දේශනා කිරීමෙන් පසු මෙම සභාවේ 84000ක් සියලු දෙනා අනුත්තර සම්‍යක් සම්බුදු තත්වයට පත්වීමේ අදහස් සිත්වල අධිෂ්ඨාන කරගත්තෝය.